2019 පස්සේ මේ රටේ සිගරට් මිල වැඩි වෙලා නැහැ. රුපියල් 20කින් සිගරට්ටුවක මිල වැඩි කරොත් අවුරුද්දකට රුපියල් බිලියන 50ක් මහා භාණ්ඩාගාරයට එනවා. එතකොට 2020 දී බිලියන 50යි 21 දී බිලියන 50යි බිලියන 100යි. වාර්ෂිකව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න ඕන බිලියන 55ක් කියලා කියන්නේ. අමතරව ආණ්ඩුවට හොයාගන්න තියෙන බිලියන 5යි. සිගරට්ටුවක මිල රුපියල් 20කින් වැඩි කරනවා. කවුරුත් විරුද්ධ වෙන කඩ දුම්කොළ හින්දා 20000ක් මරනවා කරු කතා කරනවා දවසට මරනවා 34.7ක්. සමාන 47.4. ඔබතුමා ප්‍රශ්නේ කියන්නේ ඒකයි. 54.7ක් සමාන 54.7ක් දවසකට මරනවා. ඒ කියන්නේ දල වශයෙන් දවසකට 55ක් මරනවා ටොබැකෝ හින්දා. ප්‍රශ්නේ ඒ නිසා ඒ සිගරට් මිල වැඩි කරාම ඒකත් හොඳයි. මම ඊළඟ අයවැයෙන් ඒ ගැන හිතන්න කියලා කියනවා. හැබැයි අයවැය වෙනකන් ඉන්න ඕනේ නැහැ. හරි. අවුරුද්දකට රුපියල් බිලියන 50ක් හොයාගන්න පුළුවන්. මේ කාරණේට මොන විදියකටද දැන්වත් ඍජු පිළිතුරක් දෙන්නේ කොයි විදිහටද මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන්න. ඔන්න සල්ලි හොයාගන්න ක්‍රමයකුත් කිව්වා. ඔබතුමා කියන විදිහට මුල්‍ය ප්‍රශ්නයක් එක පැත්තකින් මේ කොවිඩ්-19 අභිවස්ථාවේ තිබෙන අතර ඊට අමතරව මේ ප්‍රශ්නේ විසඳීමේදී සෙසු රාජ්‍ය සේවන්ට යම් අවඩක් නොවන ආකාරයට විසඳා ගැනීමේ අවශ්‍යතාවය හැම රජයකටම තිබුණු බව තමයි අවුරුදු 24ක් තිස්සේ මේක විසඳා ගන්නට බැරි වෙච්ච එකේ හේතුව. ඉතින් ඒක නිසා මේ මම පැහැදිලිව සඳහන් කරනවා ඒකට දැන් ඇමති අනු කමිටුවේ වාර්තාව අනුව එහි සාධනීය ලක්ෂණ අනුව විසඳුම් ක්‍රියාමාර්ගයකට රජය අවතීර්ණ වෙලා තිනවා. ඒ වගේම යම් එකඟතාවයක් යම් පොරොන්දුවක් එහෙම නැත්නම් යම් ප්‍රකාශයක් වෙලා තිනවා අමාත්‍යාංශය මගින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති වලට එළමෙන අය මගින් මේකේ යම් අධීරයන් ආකාරයෙන් හෝ විසඳා ගැනීමේ ක්‍රියාමාර්ගයකට යනවා. ඒක නිසා මම බලයිමු සමහරට ඔබතුමාගේ යෝජනා වැදගත් වෙයි අපේ මුදල් ඇමතුමාට. ගරු ඇමතුමනි ඔබතුමා ප්‍රකාශයක් කළා තිබ්බා මම පුදුම වුණා මේ තිරිකුණාමලේ තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට දීලා තියෙනවා කියලා. ගරු කතානායකතුමනි මේක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. මේ තෙල් ටැංකි 100ක් තියෙනවා. ඒකෙන් 15ක් දුන්නා IOC එකට. ඉතුරු 15 තියෙන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාවයි ඒකාබද්ධව මේක දියුණු කරන්න ඕන. එතකොට ඒක වුණේ නැහැ. joint development with India. නමුත් ඒක උඩේ නැහැ. ඒකාබද්ධව දියුණු කරන්න අපි තෙල් ටැංකි ඉන්දියාවට පවර්ලා නැහැ. ඒක වැරදි ප්‍රකාශයක්. මම කඩගාටු වෙනවා ඔබතුමා ප්‍රකාශ කරලා. නිවැරදි කරන්න. මම ඔබතුමාට මේ ඔබතුමාලා අස්සන් 2003 පෙබරවාරි මාස 7 වෙනිදා අස්සන් කරපු ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. නමුත් ඔබතුමාට හොඳට ඉංග්‍රීසි භාෂාව තේරෙනවා. මේක මුළු රටටම ඇහෙන්න මං කියන්නම්. ඒතර ඔබතුමාම තීරණය කළ රටට කියන්න මම කියන්නේ ඇත්තද? ඔබතුමා කියන්නේ ඇත්තද? ගරු කතානායකතුමනි මේකේ කියවෙන්නේ මේ ස්ටෝරේජ් ෆැසිලිටි අනුවෙන් අදහස් කරන්නේ මට මේ කිව්වට පස්සේ එතුමාට දෙන්න අවස්ථාව. ද ස්ටෝරේජ් ෆැසිලිටි අනුවෙන් අදහස් කරන්නේ තෙල් ටැංකිය 99 කියන එක තමයි මම දැන් කියවපු තමුන්නාන්සලා අත්සන් කරපු ගිවිසුමේ ඡේදය සඳහන් වෙන්නේ. ඊළඟ එකෙන් කියවෙනවා and whereas the said LIOC has requested and the GOSL and CPC have agreed to lease the storage facility කියලා කලින් නිර්වචනය කරා ටැංකිය 99 කියලා and the land appertinent thereto to the LIOC for a period of 35 years. ගරු කතානායකතුමනි සරල ඉංග්‍රීසි භාෂාව තේරෙනවා නම් ඔව් කබීර් රෂීද් මැතිතුමා කතානායකතුමනි මෙතුමා මේක බොරුවක් කරන්නේ මම ඔබතුමාට කියන මෙතුමා මේක සභාව නොමග යවන්න එපා. මොකද ඒ ගිවිසුම අවබෝධතා ගිවිසුමක් MOU එකක් විතරක් අත්සන් කරා මාස 6කින් ගිවිසුමකට යනවායි කියලා. හැබැයි උදේගමන්පිල ඇමතුමා මාස 6කින් ඒ ගිවිසුමකට ගියේ නැහැ. ඒ නිසා මේක නීති විරෝධීව තමයි LIOC එක තියාගෙන ඉන්නේ. 2005 ඔබතුමන්ලා බලයට ඇවිල්ලා මේක ආපහු පවරවා ගන්නවා කියලා පොරොන්දු වෙලා අවුරුදු 10කට ඇල්ලුවේ නැහැ. ඊට අමතරව LIOC එකට එතන ලීසි තෙල් නිෂ්පාදනය කරන යාන්ත්‍රාගාරණයක් හදන්න ඉඩපාඩු දුන්නා. මේක ඕන වෙලාවක ගන්න තිබ්බා. අවුරුදු 10ක්ම ගත්තේ නැහැ දැනුත් ගන්නේ නැහැ. මං අහන්නේ දැන් ඔබතුමන්ලා දැන් මේක ආපහු පවර ගන්නවද නැද්ද? එතකොට පෙට්‍රල් ෂෙඩ් ටික ආපහු පවර ගන්නවද නැද්ද? මේකට උත්තරයක් දෙන්නකෝ. හරි. ගරු කතානායකතුමනි මම හිතනවා කබීර් රෂීද් ඇමතුමාට සරල ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන දේ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. 35 years කියන්නේ ගරු කතානායකතුමනි 2003 කියන්නේ 2003 කියන්නේ 2003 තමුන්නාන්සලා ආණ්ඩුව කරපු කාලේ
මේක අර කලින් ඡේදයේ කිව්වේ ටැංකිය 99ම කියන එක. ඊළඟ ඡේදයේ කියනවා ශ්‍රී ලංකා ආණ්ඩුව වසර ගරු කතානායකතුමනි ඔබතුමා කියන මේ ලේඛනයේ පිටපත මං කියන එක වැරදි නා හරි පිටපත පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියන මේක පටන් ගන්නෙ agreement relating to the what is the word agreement not an MOU agreement relating to the taking over of possession and related matters of the China Bay installation of the Ceylon Petroleum Corporation ගරු කතානායකතුමනි ඔය ගරු කතානායකතුමනි ඔය වැල්වට අරන් අවශ්‍ය නැහැ. මම අහන්නේ ඉතුරු 85 අපි ඉන්දියාවට දීලා නැහැ. ඒක තියෙන්නේ ජොයින්ට් ඩෙවලොප්මන්ට්. අන්න ඒකයි මම අහන්නේ. ඒකට උත්තරයක් දෙන්න ඕව නැත්නම්. ඉතාම සරල දෙයක් ඔබතුමාගෙන් ඉල්ලනවා ඇමතුමා. ඔබතුමා කියනවනේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා කියලා. මේ ඇග්‍රීමන්ට් එක සභාගත කරන්න ජනතාවට හෙළි කරලා පෙන්වන්න. එතකොට අපි පිළිගන්නම්. පෙන්වන්න ඇග්‍රීමන්ට් එකක් නිශ්චිතව තියෙනවද කියලා. එතකොට අපි පිළිගන්නම්. අද දින මගේ කතාව ඇතුළත මම මේ ගිවිසුම සභාගත කරනවා. ඒ වගේ මම ඔවුන්ට අභියෝග කරනවා. අර කියන MOU එක වාම අද දවස් ඇතුළත ඔවුන් සභාගත කළ යුතුමයි. දැන් මේ කොරෝනා එන්නත් කරණයේදී බූස්ටර් එන්නත නැත්තම් තව ශක්තිමත් කරන්න තුන්වෙනි එන්නත ලබා දීමට රජය සූදානම් වන බවට වාර්තා පළ වෙනවා. එතකොට තුන්වෙනි එන්නත විදියට දෙන්නෙත් විවිධ ප්‍රදේශවලට විවිධාකාර එන්නත්ද නැත්තම් ෆයිසර් එන්නතද එහෙම නැත්තම් වෙනත් එන්නතක්ද ඒ තුන්වෙනි එන්නත ලබා දීම සඳහා එන්නත් ඔක දැන් ඇනවුම් කිරීමේ කටයුතු සැලසුම් කරලා තියෙනවද තුන්වෙනි එන්නත දෙවෙනි එන්නත ලබා දීමෙන් කොපමණ කාලයකට පස්සේ දෙන්නේ ඒ සඳහා විධිමත් කාලසටහනක් හදලා තියෙනවද කියන කාරණය පිළිබඳව මම ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය විදියට දැනගන්න කැමතියි මොකද ඒක ජාතිය හිතසුව පිණිස වන ඉතා වැදගත් ප්‍රශ්නයක් නිසා අපි මුල් වශයෙන්ම ෆයිසර්නත් මිලියන 14ක් ඇනයුම් කරා. නමුත් ඒ ඇනයුම ලබන සතිය ගිය සතියේ තුල අපි ඒක නැවත වරක් සංශෝධනය කරන්න සිද්ධ වුණා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්ණායකයන් වගේක් ඉදිරිපත් කරලා තියෙනවා දැනට 65ට වැඩි අය. නමුත් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 60 ඉඳන් අපි ගම්මුයි කියන තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි කියනවා ෆ්‍රන්ට් ලයිනර්ස් සෞඛ්‍ය සේවයේ ඉදිරියේ වැඩ කරන කණ්ඩායම් වලටත් ඒ ලබා දෙන්නයි. දැනට තියෙන්නේ මේ නිර්දේශ පමණයි WHO එකේ නිර්දේශ හැටියට සහ පිළිගත් මතයන් හැටියට. ඒකට සූදානම බොහොම පැහැදිලිව තියෙනවා. මේ වෙනකොට ඇනවුම් කරලා තියෙනවා. ඇනවුම් කරපු ගාන මිලියන 14ක්. නමුත් ඒක අපි ස්ථාවර කරා මිලියන 6.8කට අවශ්‍ය ප්‍රමාණයට. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යම්කිසි ප්‍රමාණයක් තිබෙනවා. අපි මේ බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරනවා නම් සන්නාමයන් ගැන කතා කරනවා නම් මම හිතන්නේ මේක හුඟක් වෙලාවටම අපි දකිනවා සෝෂල් මීඩියා එකේ නැත්නම් මාධ්‍ය හරහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් වෙනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තියෙනවා යම් ප්‍රොමතීන් යම් සන්නාමයන් පාවිච්චි කළ යුතු විශේෂයෙන්ම 12යි 18යි අතර පාවිච්චි කළ යුතු සහ එවැනි තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව කිසිම කෙනෙක් කිසිම සන්නාමයක සඳහන් කළා නැහැ. ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ස්ථාවර නියෝග 38 සහ 111. ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 38 යටතේ දැන් අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්න අපිට මාස ගාණක් තිස්සේ එන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ස්ථාවර නියෝග තාම සංශෝධනයක් කළත් නැතුව ආංශික අධීක්ෂක කාරක සභා මේ පිළිබඳව ක්‍රියාමාර්ගයකට යන්නෙත් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්න මේක මෙතන සභාවේ ඉන්නවා නම් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමා සඳහන් කරයි මේක එතුමාගේ කාලේ තමයි මේ අගමැතිවරයාගෙන් අහන ප්‍රශ්න සහ මේ ආංශික අධීක්ෂක කාර්ය සභාවේ. ඒතකොට අපේ පාර්ලිමේන්තුව දැන් මේ වැඩපිළිවෙල අපි දන්නවා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තුව විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වැදගත් දෙයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අංශ දෙකක් තමයි අග්‍රාමාත්‍යවරයාගෙන් අහන ප්‍රශ්න සහ මේ ආංශික අධීක්ෂක කාර්ය සභාව. විශේෂයෙන්ම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල අගමැතිවරයා හෝ වරියව සියලු රාජ්‍ය නිලධාරීන් ඇවිල්ලා පැය ගාණක් දැනුවත් කරනවා. ඒ කියන්නේ පූර්ව ප්‍රශ්න ලබා දීමකින් තොරව කරන්නේ මේක ඉතා හොඳ වැඩපිළිවෙලක්. මම අහනවා මේ ආංශික අධීක්ෂක කාරක සභාවත් ඒ වගේම අග්‍රාමාත්‍යවරයාගෙන් අහන ප්‍රශ්න දෙක ඇයි මේ අපි අකුලන්නේ? ඇයි මේ කාරණා දෙක අපි අතහැරලා දාන්නේ? අරු මන්ත්‍රීතුමා විසින් නගන ලද කාරණා දෙක දැන් පළවෙනි දෙයට ඔබතුමා පිළිතුර දුන්නා අන්තික කාරක සභාවල් තීරණයක් අරගෙන අත්හිටවල තියෙන ස්ථාවර නියෝග යටතේ. ඒක ඔබතුමත් දන්නවා විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වෙන අය දන්නවා පාර්ලිමේන්තුවක් දන්නවා. අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ විශේෂ පළවෙනි සතියේ දින ගණනාවක් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඒ නිසා
එතුමා උත්තරදීම ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒක වැරදි ප්‍රකාශය. අපි යොදාගන්න දින තීරණය කරන්නේ පක්ෂනායක කමිටුවේ. ඔබතුමා පක්ෂනායක කමිටුවට වරක් දෙකක් ඇවිල්ලා ගියා. ඒ නිසා පක්ෂනායක කොමිටේ එකඟතාවයන් පරිදි යම් යම් දවස් වෙන කටයුතු සඳහා යොදා ගන්න. අගමැතිතුමා ඕනෑම වෙලාවක එකඟතාවයේ උඩ කටයුතු කරන්න සූදානම්. ලාෆ් ටර්මිනල් සමාගම සමග ඒකාබද්ධ සමාගමක් පිහිටවන්න කියලා. මේකයි ප්‍රශ්නේ තිබෙන්නේ. ලාෆ් ටර්මිනල් සමාගම කියලා කියන්නේ ගරු කතානායකතුමනි බිලියන 30කට වඩා ලංකා බැංකුවට සහ මහ බැංකුවට මේ මහජන බැංකුවට ණය තියෙන මූල්‍ය විශාල අස්ථාවරතාවයකට තියෙන සමාගම. එතකොට වාර්තාමන අන්දමට ආණ්ඩුව විසින් මෙම රාජ්‍ය හා පෞද්ගලික ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර සියෝලිට් ප්‍රයිවට් ලිමිටඩ් නමින් වෙනම ආයතනයක් පිහිටුවා තිබෙනවා. ඔබතුමා දන්නවා ඒක. ලංකාවට අවශ්‍ය ගෑස් මිලදී ගැනීම එම ආයතනයට පවරා දී ඇති බවද වාර්තා වෙනවා. මගාවේ මේ කැබිනට් පත්‍රිකාව අනුව. මේ වන විට එම නව සමාගම අධ්‍යක්ෂක මණ්ඩලය වෙනම රැස් වී තීන්දුව ගැනීමෙන් ඇති වාර්තා වෙනවා. ඉතාමත් මූල්‍ය අස්ථාවර බවට පත් වී තිබෙන සමාගමක් තමගේ මූල්‍ය අස්ථාවරභාවය පියවා ගැනීම වෙනුවෙන් ලිට්‍රෝ සමාගම ගබඩා කිරීම, ගෙන්වීම, ඒ වගේම ඔන්න හම්බන්තොට ඉඳන් කෙරවල පිටිය දක්වා නැව් මාර්ගෙන් ගෙන්වීම මේ බිස්නස් එකේ කොටසක් ලබා දෙනවා. ඒ ලිට්‍රෝ ගෑස් සමාගමේ ව්‍යාපාරික පංගුවෙන් කොටසක් ලබා දෙනවා ලාෆ් සමාගම. කුමක් වෙනුවෙන්ද? අර බිලියන 30කට වඩා රාජ්‍ය බැංකු දෙකට ණය තිබෙන මූල්‍ය අස්ථාවරභාවයක් තිබෙන සමාගමට ගෑස් ලිට්‍රෝ සමාගමේ පංගුවෙන් කොටසක් බාර දෙනවා ඔවුන්ගේ ව්‍යාපාරය ඉටු කරන්න. මේ වන විට මිල පිළිබඳ ගැටලුවක් හේතුවෙන් ලාෆ් සමාගම තමන්ගේ සැපයුම සීමා කර තිබෙනවා. ඒ කියන්නේ ලාෆ් මේ ගෑස් සමාගම කියන්නේ මේ ටර්මිනල් සමාගම නෙවෙයි. ලාෆ් ගෑස් පාරිභෝගික බරපතල පීඩාවකට පත්ව සිටිනවා. මෙවැනි එක්කෝ තවත් හේතු මත සැපයුම් සීමා කිරීම මගින් ඉදිරියේදී ලංකාවේ සම්පත ගෑස් පරිභෝගික ජනතාව ප්‍රාණ අපේට ගැනීමට මෙම පෞද්ගලික සමාගමට ඉඩ විවෘත වීමක් මෙම නව තීරණය මත සිද්ධ වෙනවා. මොකද ගබඩා තිබෙන්නේ ගබඩා අයිති වෙන්නේ ලෑබ් සමාගමට නම් ඔවුන්ගේ නැව් හරහා නම් ගෙනෙන්නේ. අවසානයේදී මෙම ගෑස් වෙළඳපොලේ ඒකාධිකාරීත්වය වෙන උඩින් ගෙන්වීම ගබඩා කිරීම හරහා මෙම සමාගම විසින් අත්පත් කරගනු ලබනවා. ඉතින් මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම දැන් සිද්ධ වෙලා තිබෙන්නේ අද වෙනකොට මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 800ට ඉහළ ගිහිල්ලා තිබෙනවා. 800ට ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඒ අනුව තවත් ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ගෑස් මිල ශීඝ්‍ර වශයෙන් ඉහළ යනවා. මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව මිල වැඩි කිරීමක් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න සිද්ධ වෙනවා ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම නිසා. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ දැනට මේ සියෝලිට් කියන සමාගම ක්‍රියාත්මක වෙන මට්ටමක් නැහැ. ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. මේ සමාගමේ නියෝජිතින් ඉල්ලාස් වෙලා තිබෙන්නේ. මම යෝජනා කරනවා මේක රටක් විදියට ඵලදායී යෝජනාවක්. ඒ අනුව මුදල්කාරක සභාවේ සභාපතිතුමාට සියලුම පක්ෂවල අය ඒකට එක්කහුව වෙලා සාකච්ඡා කරලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. වැඩපිළිවෙලක් යදන්න. එතකොට පාරිභෝගිකයාට බරක් දෙන්නේ නැතුව අඩු පිරිවියයකින් ගෑස් ටික ගෙන්න ගන්න පුළුවන්. ගරු කතානායකතුමනි, ඊයේ දිනේදී ගරු විපක්ෂ නායකතුමා විසින් සතොස් ආයතනයේ සුදුලුණු වංචාව පිළිබඳ යනුවෙන් ඉදිරිපත් කරපු ප්‍රශ්නය හමුවේදී මම පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය කරන සංඛ්‍යා දත්තා ලියකියවිලි සහිතව මේ උත්තරීතර සභාවට පැහැදිලි කිරීම සඳහා අවසර දෙන්න කියලා. ඒ අවසරය ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒකතුන අපි මෙහි අධිකරණයේ විභාගයට ලක් වෙන කරුණක් මේ පාර්ලිමේන්තුවේ මේ විදිහට ඉදිරිපත් කරන එක නිස්ථාවරණය වල බෑ. ඒ වගේම සාමාන්‍ය විවාදයක් නෙවෙයි. එම අධිකරණයේ විභාගයට තුඩු දී තිබෙන කරුණට අදාළ පාර්ශ්ව කරුවේ. ඉතින් මම අහන්නේ ඔබතුමාගෙන් එහෙම ගියොත් අපි කොතනද මේක යන්නේ? දැන් ඔබතුමා අධිකරණේ වාර්තාවම ගෙනලා කියවනවා. නඩුකාරතුමාගේ තීන්දුව කියවනවා. පරීක්ෂණ ගැන කියනවා. මම ඒකයි අහන්නේ. මම අහන්නේ නිකන් අපි යන පරීක්ෂණයක් ගැන මම කියනවා තව කවුරු හරි කියනවා වගේ කතාවක් නෙවෙයි. ඒකෙන් නිශ්චිත ලෙස පාර්ශ්ව කරුවෙක් ලෙස සඳහන් වී තිබෙන මේ සතොස් ආයතන පිළිබඳව වගකීම් අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳ කරන ප්‍රකාශ කරන්න.
ඔබතුමන්ලට නඩුවට අදාළ කාරණා හැර අනිත් ප්‍රකාශයක් කරන්න. ගරු කතානායකතුමනි මේ පොලිස්පතිතුමාට මේ තියෙන පෑදියකොට පොලිසිය ලිපිගොනු සියල්ල මරංගීල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුයි. කිසිම කට උත්තරයක්වත් ගන්න නැතුව ඉන්නවනම් මේ චෝදනා කරන මිනිස්සුන්ට විරුද්ධව නීති හදන තැන ලෝ මේකස්ර විදියට ඉන්න මිනිස්සුන්ගේ පැමිණිල්ලවටවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණය කරන්න නැත්තම් කොහෙද මේක කියන්නේ? ඒක නිසා මේ තියෙන දේශපාලන කුමන්ත්‍රණය මේගොල්ලෝ තමයි මේ සුදුලුණු හොරකම කියන ලෙවල් එකක් ඉස්ථානගත කරන්න හැදුවේ. ඒක නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිවරයාට නියෝග කරන්න ඕනේ කතානායකතුමාවත් මේක අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා මම මේ ටික සියල්ල සභාගත කරනවා. හරි බොහොම ස්තුතියි. පැන්ඩෝරා වංචාව ගැන මේ පත්‍රිකාවලින් හෙළිදරව් වෙන කාරණා ඒවායේ සත්‍ය රට දැනගන්නට ඕන. මේ අරමුදල් කාගේද? කොහෙන්ද ඉපයුවේ? කෙසේද ඉපැයීම් කටයුතු ක්‍රියාත්මක වුණේ? ඒ ගනුදෙනු කළේ කවුද? මේ අරමුදල් වල හිමිකාරීත්වය කාටද තිබෙන්නේ? මේ සියල්ල පිළිබඳව සත්‍ය රටට හෙළිදරව් විය යුතුයි. අපිට අවශ්‍ය බංකොලොත් මඩ සහ සිල්ලර දේශපාලන චරිත ඝාතන නෙවෙයි. අපිට අවශ්‍ය විනිවිද භාවයෙන් යුක්ත වූ අපක්ෂපාතී පරීක්ෂණයක්. ඒ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා පැන්ඩෝරා වංචනිකින්ට දනුවම් කිරීමේ ක්‍රියාවලිය නීතිමය දනුවම් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට ඕන. කංජතෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් එවැගේම විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් ජනමාධ්‍ය ඉදිරියේ රට නොමගැවමින් හිටියා. ඇත්තෙම අපි අද ඉදිරිපත් කරන මේ පනතේ කංජතෙල් සංස්ථාව පෞද්ගලීකරණය තබා ඒ තෙල් සංස්ථාව කියන වචනයවත් මේ පනතේ සඳහන් වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි මේ පනත අපි ඉදිරිපත් කරන්නේ රට තුල පවතින තවමත් භාවිතයට ගෙන නැති තෙල් සහ ගෑස් සම්පත රටේ ප්‍රයෝජනයට ගැනීමට තෙල් ටික ගොඩ දාලා රටත් ගොඩ දැමීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කරගන්නයි. එදා අපට සුදුමාත්තුරු හදලා දීපු වරායක ජටියත් එක්ක ජයබහලු පර්යන්තයත් එක්ක විතරක් ගනුදෙනු කරපු අපි ආනයනය අපනයනය විතරක් කරපු අපි ලෝකයේ දියුණුවත් එක්ක මෙගා වෙසල්ස් විශාල නෞකාවල් හදනවා. ඒ කාලයත් එක්ක අපට තිබිච්ච පර්යන්තයෙන් අපට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ මේ ආනයනය අපනයනය සහ ප්‍රතිඅපනයනය කරන්න. එනිසා තමයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා තීන්දුවක් ගත්තේ අපි නව පර්යන්ත හදන්න ඕනේ. ඒ අනුව තමයි එදා දිය කඩනයක් හදලා පර්යන්ත 3ක අයිතියකට අපට පුළුවන්කමක් ලැබුණේ. එහෙමනම් ආයෝජනයක් චීන රජයෙන් චීන සමාගමක ආයෝජනයක්. ඒ ආයෝජනයෙන් තමයි CICT පර්යන්තය. එහෙම හැදුවේ නැති වුණා නම් මේ ආයෝජනය දා නොකළා නම් කොන්ද කෙලින්තියන් තීන්දුව ගත්තේ නැති වුණා නම් එවර්ග්‍රීන් සමාගමේ එවස් නවාද ලංකාවට එන්නේ නැහැ. එන්න බෑ. ඒක එන්න විදියක් නැහැ. මොකද හේතුව ලංකාවේ ගැඹුර තියෙන එහෙම පර්යන්තයක් නැති නිසා එන්න බෑ. ඉතින් දැන් ඒ වගේම තමයි බටහිර පර්යන්තය ගැන කියනවා. මම දැක්ක සමහරු කියනවා බටහිර පර්යන්තය විකුණලා. මම මේ කියපු එක්කෙනාගෙන් අහනවා හම්බෙලා අනේ මහත්තයෝ මං වරාය ඇමතිවරයා මට බටහිර පර්යන්තය පෙන්වන්නකෝ. විකුණන්න බටහිර පර්යන්තයක් තියෙන්න එපා. මට පෙන්වන්න මුලින් බටහිර පර්යන්තය කොහෙද තියෙන්නේ? හැබැයි ඒක ඉතා පැහැදිලිව වගන්තියක් තියෙනවා. මාස 6ක් ඇතුළත බදු දීමේ ගිවිසුමකට අත්සන් කළ යුතුයි. එහෙම අත්සන් කරොත් තමයි IOC සමාගමට ඒක පැවරෙන්නේ. එහෙම බදු ගිවිසුමක් මෙතෙක් අත්සන් කරලා නැත. ඒ නිසා ඉන්දියානු සමාගමකට ත්‍රිකුණාමලේ තෙල් ටැංකියට කිසිදු ආකාරයේ නීත්‍යානුකූල අයිතියක් පැවරෙන්නේ නැහැ. හරිනම් ගත්තොත් මාස 6න් පස්සේ ඒක ඉවරයි. අද වෙනකන් එහෙම ගිවිසුමක් අත්සන් කළා නැහැ. ඒ නිසා තමයි IOC සමාගමේ ශ්‍යාම් බෝර මහත්මයා IOC සමාගමේ ශ්‍යාම් බෝර මහත්තයා 2017 මාර්තු 2 වෙනිදා ලංකාවේ නීතිපතිවරයාට ලියුමක් යවනවා මේ තෙල් ටැංකිය ටික සංවර්ධනය කරන්න බෑ අපිට අයිතියක් නැහැ අයිතිය පවර්ලා දෙන්න අයිතිය පවර්ලා දුන්නොත් අපි සංවර්ධනය කරන්නම් නීත්‍යානුකූලව අපිට අයිතියක් නැහැ කියලා. ඒක IOC සමාගමත් පිළිඅරන් තියෙනවා. ඉන්දියාවත් පිළිගන්නවා IOC සමාගමත් පිළිගන්නවා අපිට තෙල් ටැංකිය වල අයිතියක් නැහැ කියලා. අපේ බලශක්තිය ඇමති කියනවා ඒක ඉන්දියාවට පවර්ලා දීලා ඉවරයි කියලා. කොයිතරම් පහත් ප්‍රකාශයක්ද ඒක? ඒක කොහොමද වෙන්නේ? IOC එක එහෙම කියද්දී
අපේ ඇමති කොහොමද කියන්නේ ඒක පවරලා දීලා තියෙනවා කියලා. එහෙම පවරා දීමක් නැහැ. මේ ඩාලිපාර ඉඩමක් ගැන කිව්වා. මම ඒකත් සභාගත කරන්න කැමතියි. ඒකේ පළවෙනි කැබිනට් අනුමැතිය ගන්න ෆෙරියල් අෂ්රෆ් ඇමතිතුමිය මේ ඉඩම අවසතු කරන්න. ඊට පස්සේ මේ ඉඩමට විමල් වීරවංශ ඇමතිවරයා තමයි කැබිනට් පත්‍රිකාව දාන්නේ මේක කොයි විදියටද අවසතු කරන්නේ කොයි විදියටද ලබා දෙන්නේ කියලා. මිලියන 712කට ගිණුම් හදන්නේ මේ විමල් වීරවංශ ඇමතිවරයා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැතුව ලංකාවට සල්ලි එන්නේ නැතුව තියෙනකොට තමයි මේකට සජිත් ප්‍රේමදාස මැතිතුමා මැදිහත් වෙලා මිලියන 712 ලංකාවට ගෙනල්ලා රටේ මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නේ. හැබැයි මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කිසිම ඉන්වෝල්වමන්ට් එකක් නැහැ. ඔහු ඇමතිවරයා විදියට ක්‍රියාත්මක කිරීම විතරයි කරේ. හැබැයි මෙන්න අලුත්ම තත්ත්වේ දැන් ආයෝජකයෝ නෑ ආයෝජකයෝ ඉන්න ආයෝජකයෝ එන්නේ නෑ එන්නේ නැතුව එන්න කුහක වෙන්නේ ඇයි කියලා නාහෙන් අඬනවා. කොහේ ආයෝජකයෝ ඉන්නද? මේ ආයෝජකයට දීපු ඉඩමට නිවාස සංවර්ධන අධිකාරිය සභාපතිවරයා පොලිස් කණ්ඩායමකුයි මර කණ්ඩායමකුයි අරගෙන ගිහිල්ලා දැන් අත්පත් කරගෙන ඉන්නවා බලෙන්. පොලිසියට ගිහිල්ලා පැමිණිලි දැම්මට පොලිසිය අහන්නේ නෑ. පොලිසිය පැමිණිලි ගණන් ගන්නේ නෑ. මෙන්න සියලු තොරතුරු තියෙනවා. මුදල් ගෙවපුවා මුදල් ගෙවලා සින්නක් කර ඔප්පු ගත්තට පස්සේ මේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගන්නවා. එහෙමනම් කොහෙද මේ රටට තවත් ආයෝජකයෝ ඉන්නේ? මත්තල ගුවන්තොටුපොළ විකුණනකොට මමයි එතුමයි එකට ගිහිල්ලා උද්ඝෝෂණය කරේ. නැත්තම් නැහැ කියලා දැන් කියන්නේ. අපි දෙන එකට උද්ඝෝෂණය කරා. අපි කඳුළු ගෑස් කෑවා. අපිට කුණු වතුර ගැහුවා. අපි දෙන්න ගිහිල්ලා එක වැසිකිළිය හැංගුනේ. එක වැසිකිළිය අපි දෙන්න ගිහිල්ලා හැංගුනේ. අපි හැංගෙනකොට මෙතුමා මොකද්ද කිව්වේ? කුමාර අයියේ අපි ආපුවම මේකයි. අපි ආපු ගමන්ම නැවත මේ ගන්න ඕනේ මේ ඉන්දියාවට දීලා තියෙන ගුවන්තොටුපොළ. ඉතින් මං මීට වැඩි කතා කරන්නේ නැහැ. කොන්ද තියෙන්නේ කාටද කියලා ජනතාව තේරුම් ගන්න. කවුද මේකට මුලින්ම ගෙනාවේ පිරිපහදුව? මේකට පිරිපහදුව ගෙනාවේ එදා බද්දුන් පියා ඩඩ්ලි සේනායක මහත්තයා. හොඳට මතක තියාගන්න. එදා බද්දුන් පියා ඩඩ්ලි සේනායක මහත්තයා අද බත් මිල නියම කරන පියා ඩඩ්ලි සිරිසේන මහත්තයා. khනිජ තෙල් සම්පත් 50 කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. මෙම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී නියාමක ක්‍රමයට මුවා වී නීති විරෝධී ලෙස සිදුවෙන පතල් කැණීම සම්බන්ධයෙන් එම ආයතනයේ ගරු අමාත්‍යවරයා දැනුවත් වන්නේද? එසේනම් ඒ වශයෙන් භූමි සම්පත් මගින් රජයට ලැබෙන ආදායම අහිමිවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා මේ සභාවට දන්වන්නේද? අද වෙනකොට අයගම ප්‍රදේශයේ පතලයක් කපනවා. ඒ වගේම මවුන්ට් ජීන් කියලා නුවරඑළියේ වටවල් ප්‍රදේශයේ පතලයක් කපනවා. මේවා වෙන්දේසි කළත් නැහැ. බලහත්කාරයෙන් පතා කපන්නේ. නිසා රජයේ සම්පත් මේ විදිහට මම දන්නේ කවුද මේවා කරන්නේ කියලා ගරු සභානායකතුමනි. නිසා මේක විශාල අසාධාරණයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදිහට හොයලා බලලා වගකීමෙන් වැඩ කටයුතු කරන්න. මොකද අපි සම්බන්ධීකරණයේ කමිටුවේදී කතා කරලා මේක නවත්තන්න කියලා යෝජනා කරාන් පස්සේ සම්බන්ධීකරණ කමිටුවට මැණික් සංස්ථාවෙන් ලියුමක් කියන ලියුම මාළඟ තියෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නවත් පනතේ අයිතියක් නැහැ කියලා මැණික් සංස්ථාවේ පනතේ. විශේෂයෙන් මැණිකා ස්වර්ණාභාර අධිකාරිය යටතේ තියෙන බලතල අධිකාරී පනත ප්‍රකාරවයි ප්‍රශ්න අහන්නේ. ගරු ඇමතුමාට දැනුම් දීලා මේ පිළිබඳ ඉක්මනින් පිළිතුරක් ඔබතුමාට ලබා දෙන්න කටයුතු කරන්නම්. ඒ අතරතුර ඔබතුමා නගන බරපතල නීති විරෝධී තත්ත්වය පිළිබඳ අදම අදාළ බලධාරීන්ගේ අවධානය මම ගෙන එනවා. 20 දෙසැම්බර් 3 වෙනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර නමින් ඉදිරිපත් කරපු පිටු 863කින් යුක්ත වාර්තාව ගැන විශේෂ අවධානය යොමු කරන ලෙස වායකයු සියලු දෙනාගේම ඉල්ලා සිටින්නට 2018 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 20කට ගොස් රැඳවියන් සිරකරුවන් නිලධාරීන් ඇතුළු පිරිස් සමග කළ සාකච්ඡා සහ සමීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම වටිනා වාර්තාවේ අන්තර්ගතය ඒ සඳහන් ප්‍රධාන කරුණු නිරීක්ෂණ යෝජනා ආදී පිළිබඳව සකස් කළ සාරාංශයක් සභාගත කිරීම සඳහා මම දැන් ඉදිරිපත් කරනවා. පවතින බන්ධනාගාර ක්‍රමවේදයන් සහ ඒට සම්බන්ධ නීති රීති පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම කියන කාරණය මෙන්ම බන්ධනාගාර සඳහා ප්‍රමාණවත් ආයෝජනයන් කඩිනමින් ලබා දිය යුතු යන කාරණයන් තේරුම් ගැන්මට මා සභාගත කරන ලේඛනය ඔබ සැමට ඉවහල් වනු ඇතයි කියා මම විශ්වාස කරනවා. බන්ධනාගාර ක්‍රමවේදයන් පිළිබඳ වන ප්‍රතිසංස්කරණයන් අප්‍රමාදව කිරීමේ අවශ්‍යතාව ගරු ඇමතිතුමන් හොඳින් තේරුම්ගෙන ඇති බව මම විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ බන්ධනා
ගාරවල ඉන්න සිරුකරුවන්ගේ ප්‍රතිසංස්කරණ හා ඔවුන්ගේ මානව හිමිකම් ගැන මේ යෝජනාවේ ඇතුළත් වෙලා තිබෙනවා. ඒකට අද අපිට තියෙනවා තමයි මූලික දේ තමයි මේ මානව හිමිකම් පැත්තෙන් බැලුවම බන්ධනාගාරවල ඉන්න සිරකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කාරණය අද වෙනකොට වෙනදටත් වඩා අද ඉස්මතු වෙලා තිබෙනවා. අපි දැක්ක පෞගිය කාලේ සිද්ධීන් කීපයක් ඇති වුණා. අපි දැක්ක දැනට අවුරුද්දකට කලින් මහර බන්ධනාගාරයේදී සිද්ධියක් මතු වුණා. ඒ සිද්ධිය මතුවෙලා සිරකරුවන් කීප දෙනෙක්ගේ ජීවිත පවා නැති වෙලා ගියා. අපි දන්නවා ඒ වෙලාවේ ආණ්ඩුව ඒක පිළිබඳ හොයන්න යම් කමිටුවක් පත් කරා. දැන් මේ කමිටුවේ වාර්තාව පවා එළියට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා මෑතකදී මේ ගිය මාසේ බන්ධනාගාරයේ වන අනුරාධපුරේ හිටපු රාජ්‍ය ඇමතුමා ගිහිල්ලා ඒ ඉන්න යම් සිරකරුවන් කීප දෙනෙක්ට තර්ජන එල්ල වුණායි කියලා යම් කිසි පැමිණිල්ලක් ආවා. ඒ පැමිණිල්ල ආවම රාජ්‍ය ඇමතුමා Tamanගේ තිබෙන රාජ්‍ය ඇමතිකමෙන් පවා ඌ ඉල්ලා අස්සුණා. අපි දැක්කා ඒක ඉල්ලා අස්සුණාට පස්සේ අපි දැක්කා මේ විෂය බාර ඉන්න ඇමතුමා ඒක ගැන හොයන්න ඕනේ කියලා එතුමාත් කමිටුවක් පත් කළා. දැන් අපි දන්නවා අද වෙනකොට මාසයකට ආසන්න කාලයක් ඇවිල්ලා තිබෙනවා. ඒ කමිටුවේ වාර්තාව හා ඒ කමිටුව කරන නිර්දේශ ගැන අපි තාම දන්නේ නැහැ. නමුත් ඒ රාජ්‍ය ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ඇවිල්ලා ඒක සාමාන්‍ය ක්‍රියාකලාපයක් නෙමෙයි. ඒක ඇත්තටම ඒක කමිටු දාලා හොයන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කළ යුතු දෙයක්. මොකද ඒක අපරාධයක්. අපරාධයක් කරන්න උත්සාහ දැරීමක්. ඒතකොට අපරාධ නීතිය තමයි එතනදී ක්‍රියාත්මක වෙන්න ඕනේ. විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට ඕන අපි සම්පූර්ණයෙන්ම කොළඹ තියෙන මැගසින් වැලිකඩ සහ රිමාන්ඩ් බන්ධනාගාර සියල්ල මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 210ක භූමි භාගයක් පුරා ඔබතුමා දන්නවා අලුතින්ම නවීන තාක්ෂණයට අනුව අති විශාල ප්‍රිසන් කොම්ප්ලෙක්ස් එකක් හදනවා. ඒ හැදුනම මේ දැනට තියෙනවා වගේ කොළඹ තියෙනවා වගේ 10 ගුණයක් ඉඩ ප්‍රමාණයක් එතන අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඉඩම් හඳුනාගෙන ඉවරයි. දැන් අදත් මම උදේ කතා කරාම මේ අවසාන මොහොතේ තියෙන්නේ CA එකේ රිපෝට් එක ගන්න. ඒ අනුව ඉඩම් හඳුනාගෙන තියෙනවා, සැලැස්ම හඳුනාගෙන තියෙනවා, මුදල් හොයාගන්න ක්‍රම හඳුනාගෙන තියෙනවා. යම් විදියකින් මුදල් ප්‍රමාද වුණා මේ කොවිඩ් තත්ත්වයේ මත. නමුත් අපි උත්සාහ කරනවා නොවැම්බර් මාසයේ වගේ එහෙම නැත්නම් දෙසැම්බර් මාසයේ වගේ වෙනකොට ඒ සම්පූර්ණ දේම අලුතින් පටන් අරගෙන ඉදිරිපත් කරන්නට. ඒ අනුව ඒ අලුතෙන් අපි තාක්ෂණය උපයෝගී කරගෙන නීතිය වෙනස් කරලා ඒ සිතුම් පැතුම් වල වෙනසක් හිතු කරලා පුනරුත්ථාපනය දඬුවම වෙනුවට පුනරුත්ථාපනය කියන පද්ධතිය යටතේ කටයුතු කරන්නට අපි බැඳිලා ඉන්නවා.